මාධ්‍ය හමුවට සහභාගී වෙනවා අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමු සහෝදරයා සහ අපේ පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා. මෙවර මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධ සලකා බලනකොට පැහැදිලිවම පේන එකක් තමයි ආණ්ඩුවට විශාල බලයක් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුව සැලකිතු මට්ටමක පාර්ලිමේන්තුවේ 3න් 2කට ආසන්න තරමේ මන්ත්‍රී දූර ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඊට අමතරව ඔවුන් සමග සම්බන්ධ වෙනත් පක්ෂත් එකතු කරගත්තට පස්සේ පාර්ලිමේන්තුවේ 3න් 2ක වගේ බලයක් හිමි වෙන ආකාරයේ බලයක් ඔවුන්ට හිමිව තියෙනවා. ඒ සඳහා වන ඡන්ද ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ඉතින් මේක සමානුපාතික නියෝජන ක්‍රමය ආරම්භ වුණාට පස්සේ තනි පක්ෂයකට ලැබුණු විශාලතම ඡන්ද ප්‍රමාණයක් ලෙස සටහන් වෙනවා කියලා තමයි මාධ්‍යවල ප්‍රකාශ කරේ. ඉතින් එකක් තමයි මේක අපි දකිනවා මේකේ පැති කීපයක්. පළවෙනි එක තමයි මේ මැතිවරණය කියලා කියන්නේ කොහොමත් ආණ්ඩු විරෝධීන් ශක්තිමත් වෙන මැතිවරණයක් නෙවෙයි. මේ මැතිවරණය කාලයක් තිස්සේ ආණ්ඩුවක් පැවතිලා ඒ පැවතුණු ආණ්ඩුව සම්බන්ධ ජනතාවගේ විවේචන ගොඩ නැගිලා විරෝධයන් ගොඩ නැගිලා අතෘප්තීන් ගොඩ නැගිලා ඊට පස්සේ එන මැතිවරණයක ස්වභාවය ගන්න මැතිවරණයක් නෙවෙයි. මේ මැතිවරණේ පැවැත්වුවේ ජනාධිපතිවරණයක් නිම වූවහම ජනාධිපතිවරණයක් අවසන් වෙලා ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා විශාල ජයග්‍රහණයක් ගැනීමත් සමගම වගේ තමයි මැතිවරණේ තිබ්බේ. මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබුණු කාලයටත් වඩා කලින් පවත්වන්න තමයි තීරණය කරලා තිබුණේ අප්‍රේල් මාසේ 25. නමුත් මේක යම් ප්‍රමාණයකට කාලය ප්‍රමාද වුණා කොරෝනා වසංගතයත් සමග. නමුත් පොදුවේ ගත්තට පස්සේ මේ මැතිවරණය පැවැත්වුවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඒකේ ඒ ජයග්‍රහණයේ උණුසුමත් සමගම වගේ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ආණ්ඩු බලය හොබවන අයට විශේෂයෙන් ජනාධිපතිවරණයේදී ජයගත් පක්ෂයට විශේෂ වාසි හිමි වන මැතිවරණයක්. ඒ නිසා මේක දැන් මේ ලැබෙන ඡන්ද ප්‍රමාණය කියන එක කොහොමත් යම් ප්‍රමාණයකට අපේක්ෂා කළ යුතු තිබුණ එකක්. මේ ප්‍රමාණයන්ගෙම නොවුනත් මේ පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය කියන එක යම් විදිහට අපේක්ෂා කළ හැකිව තිබුණ එකක්. මොකද මේක ගත්තට පස්සේ මේ වගේ මැතිවරණයක් විපක්ෂයට කොහොමත් අමාරුයි. දැන් ජාතික සමගි බලවේගය ගත්තොත් එහෙම ඔවුන් ඒ තරම් විශාල උන් අපේක්ෂා කරපු තරම් മന്ത്രി දුර ප්‍රමාණයක් කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ වගේ ගත්තොත් සම්පූර්ණයෙන්ම දිය වෙලා විනාශ වෙලා ගිය ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටවත් ඒ පක්ෂයේ ප්‍රමුඛයන් ලෙස හිටපු කාටවත් ඡන්දයෙන් ජයග්‍රහණය කරන්නත් බැරි වෙලා තියෙනවා. ඒකට විපක්ෂය පැත්තෙන් ගත්තට පස්සේ මේ වෙලා තියෙන බරපතල බිඳ වැටීම ඒ බිඳ වැටීමත් බලපාලා තියෙනවා පොදු ජන පෙරමුණේ සාර්ථකත්වය සඳහා. ඉතින් මේ බිඳ වැටීමට වැඩිපුර බලපෑවා කියලා අපි හිතනවා. එක පැත්තකින් මේ තිබුණු තත්වය මැතිවරණ ක්‍රියාවලියම ආණ්ඩු විරෝධී එකකට වඩා ආණ්ඩුවට වඩා වාසිදායක භූමියක මැතිවරණය පවත්වන්න පුළුවන් වීම ඒ තිබුණු වටපිටාව සහ ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීම විසින් ඇතිවෙච්ච විශේෂ වාසිය. එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීම විසින් විපක්ෂයට ඡන්ද භාවිතා කරන්න හිටපු අයගේ විශ්වාසය කඩ වුණා. ඒ වගේම ඒ පාර්ශව දෙකේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අපේක්ෂකයන් ඒ අය සම්බන්ධ බොහොම ව්‍යාකූලකමක් ඇවිල්ලා තිබුණා. සමහර අය ආණ්ඩුවත් සමග එකතු වේද කියන සැකය දිගින් දිගටම ඡන්දදායකයන්ට තිබුණා. මේ හේතු සියල්ල විසින් විශ්වාසයේ කඩවීමක් සිද්ධ වුණා. සහ විශේෂයෙන් වෙච්ච එක තමයි මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ විපක්ෂයේ විදිහට ජනතාවගේ ප්‍රශ්න වේදිකාවට ගෙනාවේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්න සහ බලය පිළිබඳ ප්‍රශ්න තමයි මැතිවරණ වේදිකාවල සාකච්ඡා වුණේ. ඒ නිසාමත් ජනතාවගේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ලෙස මතු කරගන්න ඒවට ඕන කරන බරක් හදාගන්න මැතිවරණ වේදිකාවේ පවා ඒවට ප්‍රමුඛතාවයක් හදාගන්න තිබුණු අවස්ථාවල් සැලකියුතු මට්ටමකට අහෝසි වුණා. ඒවා අහිමි වුණා. අපි හිතන්නේ අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය තමයි යම් ආකාරයකින් හරි ජනතාව මුණ දීලා ඉන්න ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික, පාරිසරික, අධිරාජ්‍යවාදී මැදිහත් වීම නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් ඒ ප්‍රශ්න පිළිබඳ ජනතාවගේ උනන්දුව දැල්වීමක් මැතිවරණ වේදිකාව ඇතුළේ කරේ. ජනතා විමුක්ති පෙරමුණත් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. උන්ට පසුගිය ජනාධිපතිවරණයේදී ගත්ත ඡන්ද ප්‍රමාණයටම ආසන්න ඡන්ද ප්‍රමාණයක් වගේ තමයි මේකෙදිත් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ටිකක් ජනප්‍රිය තලයේ සහ රට දන්නවා කියලා හිතපු අපේක්ෂකයන්, ඔවුන්ගේ පක්ෂ සමාජිකයන් නොවන අපේක්ෂකයන් ප්‍රමාණයකුත් ජාතික ජන බලවේගය විදිහට ඉදිරිපත් කරලත් ඡන්ද සංඛ්‍යාව ගන්න හම්බුනේ පහුගිය ජනාධිපතිවරණයේදී අනුර දිසානායකට ලැබුණු ඡන්ද ප්‍රමාණයට දල වශයෙන් ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම മന്ത്രി ධුර සංඛ්‍යාව 2015 මැතිවරණයට වඩා සැලකියුතු පසුබෑමකට ලක් වෙලා තියෙනවා. උන්ට තිබුණු മന്ത്രി ධුර 3ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මේක අපි දකින්නේ එක පැත්තකින් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වෙන අවස්ථාව වෙනකොටමත්
අපේ තිබුණු සංවාදයේ ලොකු කොටසක් තමයි තිබුණේ මැතිවරණවාදය පිළිබඳ සාකච්ඡාව. ඒ කියන්නේ දේශපාලන අරගලයේ ඉතුරු සියලු පැති අතහැරලා මැතිවරණ සම්බන්ධ වැඩි බරක් වැඩි මැදිහත් වීමක් කළා. ඒක කිරීම විසින් උනේ ඇත්තටම ඡන්ද වැඩි කර ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති අතහරින ජනප්‍රිය වීම වෙනුවෙන් ඒ කියන්නේ සමාජය වෙනස් කරන්න සමාජ බලවේග වෙනස් කරන්න මැදිහත් වෙනවා වෙනුවට ඒ බලවේගවල හැසිරීමට අනුව තමන් වෙනස් වෙන භාවිතාවකට ජනතා විමුක්ති පෙරමුණ ගියා. 2001 මැතිවරණය වගේ ගත්තොත් මීට අවුරුදු 20කට විතර කලින් තිබුණු 2001 මහ මැතිවරණය ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ 9.6ක 10%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගත්තා. මේ දක්ෂිණාංශික කඳවුරු දෙකෙන් එකක් එක්කවත් සභාග සන්දාන සම්බන්ධයකට යන්නේ නැතුව ස්වාධීන දේශපාලන පාරක් අනුගමනය කරමින් ඉද්දි. ඒ ස්වාධීන දේශපාලන වැඩපිළිවෙලක් අනුගමනය කරමින් ඉද්දි 10%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක්. ඒ කියන්නේ සෑම ඡන්දදායකයන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් සීනුව ලකුණට ඡන්දය පාවිච්චි කරන තත්වයක් මීට අවුරුදු 20කට කලින් තිබුණා. එතකොට දැන් මේ බිඳ වැටීම අපිට සමාලෝචනය කරගන්න වෙන්නේ ගෙවුණු අවුරුදු 20 ඇතුලේ විටක එක දක්ෂිණාංශික කඳවුරකට තවත් විටක තවත් දක්ෂිණාංශික කඳවුරකට මාරුවෙන් මාරුවට සභාග සන්දාන එකඟතා නිල නොවන එකඟතා නිල එකඟතා මෙන්න මේ මෙවැනි දේශපාලන පාරක ගමන් කිරීමයි හුදු ජනප්‍රියවාදය වෙනුවෙන් ජනප්‍රිය වීම කියන අදහස තියාගෙන තමන්ගේ ප්‍රතිපත්ති අතහරින එකයි. ඉතින් දැන් මේවර මැතිවරණ ව්‍යාපාරයේදී උනත් ඔවුන් තමන්ගේ ප්‍රතිපත්ති සාකච්ඡා කරේ හරි අඩුවෙන්. ඉතින් මේ වාමාංශික වැඩපිළිවෙල අතහැරීමේ අවසන් ප්‍රතිඵලය තමයි මේ අපි හිතන්නේ අවිල්ල තියෙන්නේ මේ සිද්ධ වෙලා තියෙන බිඳ වැටීම. දැන් අපේ පක්ෂයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ මැතිවරණයේ ඉලක්කම් සම්බන්ධ අපි ලොකු විශ්ලේෂණ වලට යන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ අපිට ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය පොඩි ගාණක්. නමුත් ඒ ප්‍රමාණය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩිවීමක් තියෙනවා. සෑම දිස්ත්‍රික් එකකම පාහේ දිස්ත්‍රික් එක දෙක කැරෙන්න ඉතුරු හැම එකකම ඡන්දවල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට ලැබුණු ඡන්ද සංඛ්‍යාව හරි ඡන්ද වැඩිවීම හරි නෙමේ. මෙවර මැතිවරණයට අපි ඉදිරිපත් වුණේ ඊටාම අසමාන කොන්දේසි යටතේ. තාමත්ම අසමාන කොන්දේසි යටතේ ඉදිරිපත් වුණේ මැතිවරණ කොමිසම විසින් පනවපු නීති රීති ගත්තත් ඒවා එක එක අයට එක එක විදිහට ක්‍රියාත්මක වුණේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කාර්යාලයක පුවරුවක් දැම්මට පස්සේ නාම පුවරුවක් දැම්මට පස්සේ ටේප් පටි අරගෙන ඒකේ දිගපළල මනින්න වර්ගපළය මනින්න එන පොලිසිය තවත් අපේක්ෂකයන්ගේ අති විශාල ප්‍රමාණයක කාර්යාල පවත්වාගෙන යන්න ඉඩ දුන්නා. ඒ විතරක් නෙවෙයි තුන්වෙනිදා රාත්‍රී 12 දක්වා කාර්යාල පවත්වාගෙන යන්න නීතියෙන් අනුමැතිය දීලා තියෙද්දි දෙවෙනිදා උදේ අපේ කාර්යාල ඔක්කොම ගලවන්න හදිසි වෙච්ච පැය 24ක් කලින් අපේ කාර්යාලවල පුවරු ටික ඉරන්න හදිසි වෙච්ච පොලිසිය තවමත් මේ මැතිවරණයෙන් පසුවත් සමහර කාර්යාල එලෙසම පවත්වාගෙන යනවා. ඒවට අදාළ කිසිදු මැදිහත් වීමක් කළා නැහැ. මේකේ බරපතල අසමානතාවයක් තිබුණා. නිරෝධායන නීතිය පවා භාවිතා වුණේ එක එක අයට එක එක විදිහට. අපේ කුඩා මට්ටමේ ගෘහස්ත සාකච්ඡාවක් ජන හමුවක් විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තිබ්බේවට නිරෝධායන නීති පනවන්න ගියපු විදිහයි ඒකට වෙච්ච මැදිහත් වීමයි ජනාධිපතිවරයා අගමැතිවරයා සහභාගී වෙච්ච විශාල රැස්වීම් වලට නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙච්ච විදිහ අතර තිබුණු අසමානතාවය අපි සියලු දෙනා දැක්කා. ඒ විතරක් නෙවෙයි ප්‍රචාරක තලයේදී මෙවර මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මුදල් මත රඳාපවතින එකක් බවට පත් වුණා. විශේෂයෙන් රූපවාහිනී මාධ්‍යවල ගුවන්විදුලි මාධ්‍යවල පුවත්පත්වල දැන්වීම් දැමීම කියන එක වෙළඳ දැන්වීම් මුදල් ගෙවා ප්‍රචාරය කිරීම කියන එක මැතිවරණයේ ප්‍රධාන ප්‍රචාරක කටයුත්තක් තිබුණා. ඒ නිසා ඒ මූල්‍ය හැකියාව නැති පක්ෂවලට මූල්‍ය හැකියාව තියෙන පක්ෂවල උනත් ඉන්න එවැනි හැකියාවක් නැති අපේක්ෂකයන්ට විශාල අසමානතාවයක් තිබුණා. පොදු මාධ්‍ය ආවරණය පවා ප්‍රශ්නයක් තිබුණා. බොහෝ නාලිකා තීරණයක් අරන් තිබුණා. ඔවුන්ට වෙළඳ දැන්වීම් දෙන අයව තමයි තමන්ගේ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නේ කියලා සහ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට රූපවාහිනී නාලිකාවල වැඩසටහන් මුදල් ගෙවා ඒවට සහභාගී වෙන්න ක්‍රමයක් හැදිලා තිබුණා. පුවත්පත්වල පවා සියලුම පුවත්පත් පහේ තීරණයක් අරන් තිබුණා වෙළඳ දැන්වීම් දෙන අයට පමණයි සම්මුඛ සාකච්ඡා දෙන්නේ කියලා. නිසා පොදු වශයෙන් ගත්තට පස්සේ කෝටි ගණන් මුදල් වියදම් කරන්න නැති දේශපාලන පක්ෂවලට යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් ප්‍රතිපත්තියක් සමාජගත කිරීම වෙනුවෙන් අවම හරියේ ප්‍රතිපත්තියට නියෝජනයක් ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙච්ච පක්ෂවලට විශාල අසාධාරණයක් සිද්ධ වුණේ. ඒ තත්ත්වය ඇතුලේ තමයි අපිට ජනතාව අතරට යන්න සිද්ධ වුණේ. නමුත් අපි උපරිම ලෙස මේ මැතිවරණයේදී ජනතාව අතරට ගියා. විශාල රැස්වීම් වලට වඩා අපි ප්‍රමුඛතාවය දුන්නේ ජනහමු ගෘහස්ත සාකච්ඡා, ගෙමිදුල් සාකච්ඡා වැනීමට. මහා පරිමාණයේ කැන්වසින් ව්‍යාපාරය පැවැත්විය හැකිව තිබුණේ නැහැ නිරෝධායන නීතිය යටතේ. නිසා අපි ප්‍රමුඛතාවය දුන්නේ තනි පුද්ගලයෝ ඉලක්ක කරගත්ත තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කරගත්ත දැනුවත් කිරීම වලට. ඒ වගේදී අපිට ඊටාම තෘප්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් අපි කළා. අපිට ඒකට අදාළ සම්බන්ධතා ප්‍රමාණයක් හැදලා මේක මේ 6000කින් විතර අපේ ඡන්ද ප්‍රමාණය වැඩිවීම කියන එකෙන්
නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ඊටාම අවාසිදායක තත්ත්වයක් ඇතුලේ රැල්ල සම්පූර්ණ අනිත් පැත්තට යන වෙලාවෙත් අපේ පක්ෂයේ වැඩපිළිවෙල සමග එකතු වෙන්න, ඒ වැඩපිළිවෙලට ආශිර්වාදය පළ කරන්න, ඒ වගේම ඒ වැඩපිළිවෙලත් එක්ක සක්‍රිය වෙන්න විශාල පිරිසක් එකතු වුණා. ඉතින් ඒ එකතු වීමත් එක්ක තමයි අපි අපේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛතාවය අපි දුන්නේ. අපේ තේමාව තිබුණේ සටන්කාමී නායකත්වයක්, සමාජවාදී නියෝජනයක්. ඒකට ඒ තේමාවෙන් අපි ජනතාවට ගෙන් ඉල්ලුවේ මේ තියෙන ප්‍රශ්නවලට දිගු කාලින පිළිතුරු ලෙස සමාජවාදයත්, ඒ වගේම ජනතාව මුහුණ දෙලා ඉන්න ප්‍රශ්නවලට සටන්කාමී පිළිතුරක් සෙවීම සඳහා වන නායකත්වයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් මේ මැතිවරණය භාවිතා කරමු කියන අදහසේ තමයි අපි මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ. ඒක නිසා අපි අර හුදු ජනප්‍රිය පුද්ගලයෝ දාන වෙනකොට ජාතිය, ආගම, කුලය පාවිච්චි කරලා ජනප්‍රියවාදය පාවිච්චි කරලා මැතිවරණ ව්‍යාපාර කරනවා වෙනුවට ප්‍රතිපත්ති මූලික මැතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැදිහත් වුණා. මිතන්නේ මෙවර මැතිවරණ ව්‍යාපාරයේ මැදිහත් වෙච්ච පක්ෂ වලින් තමන්ගේ ප්‍රතිපත්තිය නිශ්චිත වශයෙන් කියමින් ආර්ථිකයේ, දේශපාලනයේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිපත්තිය නිශ්චිතව කියමින් ප්‍රතිපත්තියට ජනතාව දිනා ගනිමින් ප්‍රතිපත්තිය සමාජගත කරමින් මැතිවරණ ව්‍යාපාරික නිරත වෙන්න අපිට හැකියවීම ඒක යම් ආකාරයක අපේ ජයග්‍රහණයක් කියලා අපි සැලකනවා. ඒ වගේම අපේ ඉලක්කය තිබුණේ සමාජයේ ඉන්න වාමාංශිකයෝ, ප්‍රගතිශීලියෝ, සටන්කාමීන්, ප්‍රජාතන්ත්‍රවාදීන්, පෙරටුගාමී සමාජ ක්‍රියාදරයන් ඒ අයත් සමග, ඒ වගේම සමාජයේ ඉන්න ඓන්ද්‍රිය බුද්ධිමතුන්, අර සහතික ගොඩ ගහගත්ත බුද්ධිමතුන් නෙවෙයි, නමුත් සමාජයත් එක්ක සම්බන්ධ, ජීවිතෙන් ප්‍රඥාව ගත්ත මිනිස්සු, ඒගොල්ලොත් එක්ක යම් විදිහක සම්බන්ධයක් හදාගන්න එක, ඒ අයව සංවිධානය කරන එක සහ ඒකට අදාළ ජාලයක් නිර්මාණය කර ගැනීම. ඉතින් ඒ කටයුත්තේදී අපි යම් ආකාරයකින් ආරම්භක පියවරක් විදිහට අපි සාර්ථක වෙලා තියෙනවා. අපේ අභියෝගයට සාපේක්ෂව ඒක මදි තමයි. නමුත් අපි යම් සාර්ථකත්වයක් අරන් තියෙනවා විපක්ෂයේ පක්ෂවලට ඊටාම අවාසිදායක කොන්දේසි තියෙන මැතිවරණයක් ඇතුළේදීත්. ඉතින් ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵලයේ සම්බන්ධ අපි ඉන්නේ දැන් මෙතන මේ එකතු වෙච්ච අපිත් එක්ක එකතු වෙච්ච ජනතාව ඒ අයත් සමග ඉදිරි දේශපාලන කටයුත්තක්, ඉදිරි දේශපාලන වැඩපිළිවෙලක් දියත් කරන්නේ කොහොමද කියන දැන් මැතිවරණයේ ප්‍රතිඵල කොහොම වුණත් නිකුත් වුණාට පස්සේ දැන් අදින් පස්සේ නව පාර්ලිමේන්තුවක්, නව ආණ්ඩුවක්, එතකොට 3/2ක විතර බලයක් සහිත ආණ්ඩුවක් එනවා. නමුත් මොකද්ද වෙන්නේ ඉදිරියේදී කියලා ගත්තොත් එහෙම දැන් එක පැත්තකින් ජනතාව විශ්වාසයක් තබලා තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු මේ පොදු ජන පෙරමුණේ නායකත්වය, ඒකේ ආණ්ඩුවක් සම්බන්ධ ජනතාව විශ්වාසය තබලා තියෙනවා. දැන් ජනතාව මුහුණ දෙලින්න ඉන්න ප්‍රශ්න ගත්තොත් එහෙම ආර්ථික අසමානතාවය පිළිබඳ ප්‍රශ්නේ, දරිද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නේ, මන්ද පෝෂණය පිළිබඳ ප්‍රශ්නේ, ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයේ බිඳ වැටීම සම්බන්ධ ප්‍රශ්නේ, ඉස්කෝලේකට ළමයි දාගන්න එකේ ඉඳලා දැන් ඉස්සරහ අවුරුද්දේ ඉස්කෝලේට ළමයි දාගන්න එකේ ඉඳලා ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ, සෞඛ්‍ය සේවය පිළිබඳ ප්‍රශ්න, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතිත්වය පිළිබඳ ප්‍රශ්න, පරණ සමාජයේ ඉතුරු වෙලා තියෙන පසුගාමී ඉතුරු බිතුරු පිළිබඳ ප්‍රශ්නේ, ජාතිවාදයන්, ආගම්වාදයන්, පරිසරය පැත්තේ වෙලා තියෙන මහා විනාශයන්, සංස්කෘතික අර්බුද, ගෝලීය වශයෙන්ම ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුද, කොවිඩ් වගේ ගෝලීය වසංගත, අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම, චීනයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ, රුසියාවේ මේ ඔක්කොගෙම කරන මැදිහත් වීම, ඉන්දියාව වැනි කලාපීය බලවතුන් කරන මැදිහත් වීම, මේ ඔක්කොටම යම් ආකාරයකින් මේ රාජපක්ෂවරුන්ට උත්තර හොයන්න පුළුවන් කියලා ද ජනතාව විශ්වාසය තබලා තියෙන කියන එක තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ දැන් ජනතාව සමහර වෙලාවට විශ්වාසයන් මත තමයි මේ තීරණ ගන්නෙ. අපිට තියෙන්නේ මේ තියෙන අර්බුදයේ ගැඹුර සම්බන්ධ අවබෝධයක් තියෙන. ඒකට අපිට ස්වයං විවේචනයක් තියෙනවා. අපි සතුව තියෙන අවබෝධය අවශ්‍ය ප්‍රමාණයෙන් සමාජයට සම්ප්‍රේෂණය කරන්න බැරි වීම ගැන. නමුත් අපිට ඊටාම නිශ්චිතයි අපේ අවබෝධය. අපි දකින්නේ මේ ප්‍රශ්න වලට එකක්වත් මේ තියෙන රාමුව ඇතුලේ මේ ධනවාදී කොටුව ASCII මේකට උත්තර හොයන්න බෑ. ඒ නිසා ඉදිරියේදී එන්න නියමිතව තියෙන්නේ ජනතාව විශ්වාසය තියපු විදිහේ සමාජය, ඒ තියපු විදිහේ රට නෙමෙයි, ඊට වඩා වෙනස් එකක් තමයි එන්න නියමිතව තියෙන්නේ. මේ තිබුණු දේශපාලන අපේක්ෂාවන්, මේ දේශපාලන අභිලාෂයන් යම් ආකාරවලින් පාවා දීමට නියමිතයි. ඒවා අතහැරීමට නියමිතයි, ඒවා අසමත් වීමට නියමිතයි. ඒක නිසා දැන් කවුරු හරි වඩා යහපත් සමාජයක් ගැන විශ්වාසය තිබ්බා නම් ඒ යහපත් සමාජයක් ගැන තියෙන වියුක්ත විශ්වාස නෙමෙයි අපිට තියෙන්නේ. අපි නිශ්චිතව මේකට කියන්නේ සමාජවාදී සමාජය. ඒ යහපත් කියලා අර්ථකථනයක් නැති නිකන් අහසේ පාවෙන එකක් නෙවෙයි. අපිට හරිම නිශ්චිත ප්‍රතිපත්තිමය උත්තරයක් තියෙනවා සමාජවාදී සමාජයේ. ඒක තමයි අපි අපේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ ඉදිරිපත් කරේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආණ්ඩුව දිගින් දිගටම පොදු ජන පෙරමුණ 3/2ක බලයක් ඉල්ලුවා. දැන් උන්ට 3/2ක බලයක් ඇවිල්ලා තියෙනවා. 3/2ක බලය ඉල්ලුවේ කුමක් කිරීම සඳහාද? 3/2ක බලය අවශ්‍ය වෙන්නේ මොනවා කිරීම සඳහාද? දැන් අපි ඒක මැතිවරණ වේදිකාවෙත් වරින් වර මතු කරා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට විශාල බද්දක් ගහලා තියෙනවා.
විශාල වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බදු ගහලා තියෙනවා. උදාහරණයක් ලෙස මෑතකදී පරිප්පු මිල වැඩි වුණා රුපියල් 180 දක්වා කිලෝග්‍රෑමයේ ඒ බදු නිසා. ඒ බදු ඉවත් කරන්න ඒ බදු වලින් ජනතාවට අඩුම ගානේ ආහාර ද්‍රව්‍ය වලට ගහලා තියෙන බදු ඉවත් කරලා සහනයක් දෙන්න පාර්ලිමේන්තුවේ 3න් 2ක් ඕනේද? ඔය 3න් 2 පාවිච්චි කරලා ඒකද කරන්නේ. ගිය සුමානේ විගණකාධිපති වාර්තාවක් නිකුත් වුණා. ඒ වාර්තාව කියනවා සමාගම් වලින් සහ ධනකුවේරයන්ගෙන් අයවිය යුතු බදු මුදල් සහ ප්‍රමාද වූ බදු වලට අදාළ දඩ මුදල් රුපියල් කෝටි 41715ක් අය කරගෙන නැහැ කියලා. ඒතර ධන කුවේරයන්ගේ බදු අය කරගන්නේ නැහැ. මිනිස්සුන්ගේ පරිප්පු ටිකටයි ලූණු බිකටයි ඔක්කොටම බදු ගහනවා. මේක වෙනස් කරනවාද මේ 3න් 2 බලය අරගෙන. ඊට පස්සේ පහුගිය කාලේ පොරොන්දු වුණා රැකියා හිමි වෙච්ච අයට සහන දෙනවා. රැකියාව වල දැන්ට වැටුප් කප්පාදුට ලක් වෙලා ඉන්න අය සම්බන්ධ නීති ක්‍රියාවේ යොදවනවා. ත්‍රිරෝද රථ ඇතුළු ලීසින් අරගත් අයට ලීසින් සහන ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන දෙනවා කියලා ලොකු කතා කිව්වා. දැන් ඒව කරන්න අර ධන කුවේරයන්ගේ ලාභ කඳු හොල්ලලා ඒක කරන්න ආණ්ඩුව මේ 3න් 2 බලය පාවිච්චි කරනවා. දැන් මෙච්චර කල් ධන කුවේරයන්ගේ ලාභ කඳු හොල්ලන්න බැරුව තිබුණේ. මේ මහා ගෝලීය වසංගත ඇතුළෙත් ඇතුළෙත් අර ඒකාධිකාර සමාගම් දවසින් දවස ධනය ගොඩ ගහද්දී ජනතාවගේ ජීවිත දවසින් දවස බිඳ වැටෙද්දී අවම සහනයක් හරි ජනතාවට ලබා දීම සඳහා ඔවුන්ගේ ලාභ කඳු හොල්ලන්න බැරි වුණේ 3න් 2 තිබුණ නැති නිසා. උදාහරණයක් විදිහට හාල් කිලෝග්‍රෑමයක් රුපියල් 100කට ආසන්න මිලකට යන්න යද්දිත් අර හාල් මෝල් මාෆියාවේ හාල් මෝල් හිමියන්ගේ මහා පරිමාණ හාල් මෝල් වල ලාභ වලින් එක සොච්චමක් ඒක වෙනුවෙන් හොල්ලන්න බැරි වුණේ 3න් 2 නැති නිසාද? දැන් 3න් 2 තියෙන නිසා ඒව කරනවා. ඉතින් මේවා සම්බන්ධ අපි හිතන්නේ අපේ රටේ ජනතාවටත් අත්දැකීමම දැනගන්න පුළුවන්. ජලය, බීජ, ඉඩම් සම්බන්ධ ගොවි ජනතාවගේ අයිතියට මොකද වෙන්නේ? ඒවා දැනට වාර්තා වෙන විදිහට අලුතෙන් ජල කළමනාකරණ පනතක් එනවා කියලා කියනවා. MCC වගේ කිවිසුම් හරහා ගොවීන්ගේ ඉඩම් මුදුර ගන්න හදනවා. දැන් 3න් 2 බලය පාවිච්චි කරලා ඒව නවත්තනවා. MCC වගේ ගිවිසුමක් අත්සන් කරන එක නවත්තනවා. එක්සා සෝෆා වගේ දැන්ට අත්සන් කරලා තියෙන ගිවිසුම් මේ 3න් 2 බලය භාවිතා කරලා අවලංගු කරනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම පිළිබඳ ලොකු ආందోලනයක් ආවා. මැතිවරණයේ ආසන්නයක කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. දැන් 3න් 2 බලය පාවිච්චි කරලා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එකත් නවත්තලා ඉන්දියාව නැගෙනහිර ජැටිය ඉල්ලුවේ දකුණු ජැටිය චීනයට දුන්න නිසා ඒක නැවත පවර ගන්න මේ 3න් 2 බලය පාවිච්චි කරනවා. ඊට පස්සේ පරිසරයේ වනසන ඇත්තටම 3න් 2 බලය ගත්තේ පරිසරයේ වනසන ව්‍යාපෘති අකුලවන්නද නැත්නම් ඒවා ව්‍යවස්ථාවටත් පටහැනිව ක්‍රියාත්මක කරන්න. දැන් උදාහරණයක් විදිහට වැලි සඳහා ප්‍රවාහන බලපත්‍රයක් ලබා දෙන ක්‍රමයක් අවුරුදු 115ක් තිස්සේ ලංකාවේ තිබුණා. මේ ආණ්ඩුව එක අහෝසි කරා. අභියාචන අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා ඒක ව්‍යවස්ථාවට පටහැනි කියලා. ඒතර ව්‍යවස්ථාවටත් පටහැනි ලෙස පරිසරයේ වනසන නීති සම්මත කිරීම නවත්තන්නද 3න් 2 ගත්තේ? නැත්නම් ව්‍යවස්ථාවට පටහැනි දේවල් පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා කරන්නද 3න් 2 ගත්තේ? දැන් කැලෑ ආරක්ෂා කරනවා කියලා කිව්වා 5/2001 වගේ චක්‍රලේඛකින් සම්පූර්ණ කැලෑ විනාශ කරන්න හදනවා. ඒකට දැන් මේ 3න් 2 හරහා කරන්නේ ඒක ආරක්ෂා කරන එක. ඉතින් මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපිට අහන්න පුළුවන්. එක ක්ෂේත්‍රවල ප්‍රශ්න. දැන් මේ සඳහාද 3න් 2 ගත්තේ. ඉතින් ජනතාව විශ්වාසය තබාගෙන ඉන්නවා නම් මේ 3න් 2ක බලය ගත්තේ මේ ඇත්ත ප්‍රශ්න විසඳන්න කියලා. ඒක ලොකු වැරදීමක්. ඉතින් ජනතාවට වැරදුනාට පස්සේ ඉතිහාසයේ වැරදුණු හැම වෙලාවකම මහා දැවැන්ත සමාජ ඛේදවාචක නිර්මාණය කරලා තියෙනවා කියලා විතරක් අපිට දැනට කියලා යන්න පුළුවන්. 3න් 2 ගත්තේ ඒකට නෙමෙයි. 3න් 2 ගත්තේ අපිට ඉඟි ලැබෙනවා දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය සම්බන්ධ දැනට ඉඟි ලැබෙනවා. උදාහරණයක් විදිහට අර මිනිමෙරුම් 8කට වැරදිකරු වෙලා මරණ දඬුවම හිමි වෙලා හිටපු සුනිල් රත්නායකව නිදහස් කිරීමේ සිට දැන් හෙට අනිද්දාට අපි දන්නේ නැහැ දැන් මරණ දඬුවම හම්බෙච්ච අපේක්ෂකයොත් ඉන්නවා ඡන්දෙන් දිනපු අයත් ඉන්නවා ඒගොල්ලන්ට මොන වගේ ඉරණමක් අත්වේද කියලා අපි දන්නේ නැහැ මීට කලින් අර හිටපු ඇමතිවරයෙක්ගේ බිරිඳක් ත්‍රිපුද්ගල ඝාතනයකට වරදකරු වෙලා ඉදී ඒ ජනාධිපති සමාවෙන් නිදහස් කරා. එතකොට මේ සියලු අය නිදහස් කිරීම සඳහාද මේ බලය භාවිතා වෙන්නේ. ඒ සඳහාද මේ බලය භාවිතා වෙන්නේ. මේ ජනවාරි මාසයේ ආණ්ඩුව බුද්ධි සේවා පනත කියලා පනතක් අලුතෙන් සම්මත කරන්න හැදුවා. රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන්ට නීතිය මුක්තියක් දීලා. ඔවුන්ට රටේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය කඩ කරන්න ලයිසන් එකක් දීලා බලපත්‍රයක් දෙන පනතක් සම්මත කරන්න හැදුවා. දැන් මේ 3න් 2 බලය පාවිච්චි කරලා ඒ පනත් ගේනවා. රටේ ජනතාවගේ දැවැන්ත විරෝධය මත අර ඇඟිලි සලකුණු පනත සම්මත කරලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා 2021 ජනවාරි ඉඳලා ඒ පනත ක්‍රියාත්මක කරනවා පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු එකතු කරනවා කියලා. ඒකට විරුද්ධ වෙන අය මැඩලන්න ඒ සඳහාද මේක පාවිච්චි වෙන්නේ.
දැන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනවා කිව්වට ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ හරහා ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න යනවා. ඒකට එරෙහි විරෝධයන් මැඩලන්නද මේ තුනෙන් දෙක පාවිච්චි කරන්නේ. ඒක නිසා මේක පිළිබඳ ඉතාම හොඳ ඊගේ පහුගිය කාලේ ආවා. විශේෂයෙන් ජනාධිපති කාර්යසාධක බලකා වගේ පත් කරපු වෙලාවේ අපි දැක්කා ඒවා මිලිටරිය හරහා බලාත්මක කරේ කොහොමද කියලා. ඒ නිසා මේ බලය පාවිච්චි වෙන්න නියමිත එතෙන්ට. ඒ නිසා දැන් ජනතාවගේ පැත්තෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ මැතිවරණයේදී ගත්ත තීරණේ කුමක් වුවත් මෙතනින් පසුව කිසිම දැන් ජනතාව හිතනවා නම් එහෙම මේ තරම් ගැඹුරු ප්‍රශ්නයක් ආර්ථිකයේ දේශපාලනයේ සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයේ පරිසරයේ ගෝලීය වශයෙන් අධිරාජ්‍යවාදී බලගැටුම් වල මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් මේ නිකන් අපි නිකාම්ම ඉන්න ගමන් අපි ගෙවල් වලට වෙලා කාලා බීලා ළමයි හදලා උදේට වැඩට ගිහිල්ලා හවස වැඩ ඇරිලා ඇවිල්ලා ටීවී එකේ ටෙලිනාට්‍ය ටික බලලා ඉන්න ගමන් අවුරුදු 5කට සැරයක් ගිහිල්ලා කතිරයක් ගහලා තමයි මේ අර්බුදයට උත්තරයක් හොයන්න පුළුවන් කියලා. එහෙම උත්තර හොයන්න බෑ. මේක ඊට වඩා ඊටාම බරපතල අර්බුදයක්. එහෙම කාටවත් කොන්ත්‍රාත් දීලා මේ උත්තරේ ගන්න බෑ. මේවා විසඳන්න බෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ අනිවාර්යෙන් ජනතාවගේ සක්‍රීය මැදිහත් වීමක් අවශ්‍යයි. මෙතනින් පස්සේ පියවරෙන් පියවර ජනතාව ඡන්දය දුන්නු ආණ්ඩුව ඡන්දය දීලා බලාගෙන ඉන්නේ නැතිව එන සෑම පියවරක් පාසාම ජනතාවගේ මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ සඳහා වන ජනතාවගේ පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ පුළුල් මහජන ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහා තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ ව්‍යාපාරයත් පාවිච්චි කරේ. මැතිවරණ ව්‍යාපාරය ඇතුළෙත් අපි උත්සාහ කරේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න මතු කරලා ඒ ඇත්ත ප්‍රශ්න පවා වටා ජනතාව සංවිධානය කරලා පුළුල් ව්‍යාපාරයක් ගොඩනගන්න ඉදිරියේදී එන මේ ප්‍රශ්න සඳහා විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථිකය වැනි ක්ෂේත්‍රවල අධිරාජ්‍යවාදී මැදිහත් වීම වැනි ක්ෂේත්‍රවල පරිසරය වැනි ක්ෂේත්‍රවල ඉදිරියේදීත් එන මේ ප්‍රශ්න සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න වගේම විවිධ දේශපාලන පක්ෂ ව්‍යාපාර ඒ අය සමග එකට එක්සත් ක්‍රියාමාර්ගවල නියැලෙන්න අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සූදානම්. නිශ්චිතවම මේ පක්ෂත් එක්ක අපේ ප්‍රතිපත්තිමේ වෙනස්කම් ඒ වාමාංශික පක්ෂ, සුළු ධනේශ්වර පක්ෂ, දක්ෂිණාංශික පක්ෂ මේවත් එක්ක අපේ වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් තියෙන නිසා තමයි අපි වෙනම පක්ෂයක් ලෙස මැතිවරණ ඉදිරිපත් වෙන්නේ, අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ. නමුත් පොදු ප්‍රශ්නකදී අපි ඒ සියලු දෙනා සමග එක වේදිකාවක ඉඳගෙන උනත් වැඩ කරන්න ලෑස්ති. ඒ වගේම ඒ වේදිකාව ගොඩනැගීමේ මූලිකත්වය ගන්න. දැනට මේ මැතිවරණ ප්‍රතිඵලය ඉස්සරහා බිඳ වැටිලා ඉන්න, කලකිරීමටපත් වෙලා ඉන්න, ජනතාවට දොස් කියකේ ඉන්න, දැන් එකපාරටම අරගලේ වගේ දේවල් මතක් වෙලා දැන් ජනතාව අරගලයට එන්න කීකේ ජනතාවට කියන. නමුත් පහුගිය කාලෙම ජනතා අරගල වල නොසිටපු ඒ සියලු දෙනා අරගල භූමියේදී හම්බෙන්න අපි ලෑස්ති. ඒ සඳහා පොදු වේදිකාවක් ගොඩනැගීමේ මූලිකත්වය ගන්නත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ලෑස්ති. ඒ නිසා අපි ජනතාවගෙන් ඒ වගේම දේශපාලන බලවේග වලින් ප්‍රගතිශීලීන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් වාමාංශිකයන්ගෙන් සමාජය ගැන අවම හරි වගකීමක් තියෙන අයගෙන් ඉල්ලනවා. ඒ නිසා ඉදිරියේදී එන අභියෝගය සඳහා එකට වැඩ කරමු. ඒ සඳහා අපි මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ මතු කරනු ලැබූ ප්‍රශ්න ඒ සඳහා මතු කරනු ලැබූ විසඳුම් කියන ඒවා පදනමක් බවට පත් කරගමු කියලා. අද උදෑසන වෙද්දී අපි දැක්ක පුවත්පත්වල මාධ්‍යවල ලංකාවේ සිතියමක් නිකුත් කරලා තියෙනවා. ඒ සිතියමේ පාට කරලා තියෙනවා එක පක්ෂ කොට්ටාශ දිනපු විදිහට සිතියමක් ඇඳලා තියෙනවා පාට කරපු සිතියම. ඒ ඔය වගේම සිතියම් අපි සිතියම් පොත්වල දැකලා තියෙනවා ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී ලෙස ජනවර්ග බෙදිලා ගිහින් තියෙන විදිය ගැන සිතියම්. අපි දැකලා තියෙනවා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආදී විදියට ආගමික ලෙස ජනතාව බෙදී ගිහිල්ලා ඉන්න වර්ගයේ සිතියම්. අපි දැකලා තියෙනවා දිස්ත්‍රික්ක, පළාත්, ප්‍රාදේශීය මට්ටමින් ජනතාව බෙදිලා ඉන්න විදිහ ගැන තියෙන සිතියම්. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන සිතියමක්. ඒ සිතියමේ තියෙනවා ඡන්දේ පාවිච්චි කරපු විදිය අනුව, දේශපාලන පක්ෂයකට පක්ෂපාතීත්වය දක්වපු විදිය අනුව ජනතාව බෙදිලා ඉන්න විදිය සිතියම්. එතකොට අපේ ප්‍රශ්න ඒ වගේ මේ ප්‍රශ්න වලට තියෙන උත්තර ඔන්න ඔය සිතියමේ තියෙන සීමාවල් ඇතුලේ හොයන්න බෑ. අපේ ජාතියේ, අපේ සංස්කෘතියේ, අපේ ආගමේ, අපේ දේශපාලන පක්ෂයේ, අපේ ප්‍රාදේශික ස්වභාවයන් වල ඒ වගේ තියෙන සීමාවල් ඇතුලේ උත්තරේ හොයන්න බෑ. උත්තරේ හොයන්න නම් අලුත් සිතියමක් ඕන. ඒ අලුත් බෙදීමක් සහිත අලුත් සිතියමක් ඕනේ. එහෙම අඳින අලුත් සිතියමක නිශ්චිත වශයෙන්ම වැඩ කරන ජනතාව, තමන්ගේ ශ්‍රමයෙන් මහන්සියලා ජීවත් වෙන ජනතාව, කම්කරුවෝ, ගොවියෝ, දීවරයෝ, සුළු නිෂ්පාදකයෝ මේ අය ඉන්න එක පැත්තක, ඒකාධිකාර සමාගම් හිමියෝ, බහුජාතික ධන කුවේරයෝ, ලංකාවේ ඉන්න ධනපතියෝ, ජාවාරම්කාරෝ, ඒ අයට අනුග්‍රහ සපයන දේශපාලන නායකයෝ ඒගොල්ලෝ ඉන්නේ වෙන පැත්තක. ඒ නිසා අලුත් සිතියමක් ඇඳ ගන්න වෙනවා. අද උදෑසන නිකුත් වී තියෙන සිතියම අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලෙස අපි හිතන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්නේ නිරූපණය වෙනවා කියලා හිතන්නෙත් නැහැ. ඒකෙන් උත්තරයක් හොයන්න පුළුවන් කියලා
හිතන්නේත් නැහැ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා දැනට ඇඳලා තියෙන සීමා ඔක්කොම මේ ಜಾති ආගම් කුල පක්ෂ පාට මේ හදලා තියෙන ભેදයන් ඉක්මවපු පුළුල් මහජන ව්‍යාපාරයක් කරා ඇත්ත ප්‍රශ්නෙට ඇත්ත උත්තරයක් හොයන්න එකතු වෙමු කියලා. ඉතින් ඒ සඳහා අද සිටම පෙරමුණ ගන්න, අද සිටම ඒ සඳහා මූලිකත්වය ගන්න, ඒ සඳහා නායකත්වය සපයන්න, ඒ සඳහා වන දේශපාලන මාර්ගෝපදේශය සපයන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සූදානම්ෙන් ඉන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි සමග එකතු වෙච්ච අපිට උදව් කරපු ඒ සියලු දෙනා අපි ඊටාම සහෝදරාත්මකව වැළඳ ගන්නවා. ඒ වගේම මේ මැතිවරණයේ සියලු මහා බිඳ වැටීමක් සිදු වෙන අවස්ථාවේදීත් 6000ක පමණ ප්‍රමාණයක් ජනාධිපතිවරණයට අමතරව අපිට ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. ඒ ඡන්දේ දුන්නා විතරක් නෙවෙයි, ඒ හුදු ඡන්දදායකයෝ නෙවෙයි. ඒ සියලු දෙනා අපි දන්න අපිත් එක්ක දේශපාලන ක්‍රියාකාරීත්වයකට අලුතෙන් එළඹුණු අය. නිසා මේ තරම් මේ උඩුගම්බලා රැල්ල එක පැත්තකට යද්දී උඩුගම්බලා පිහිනමින් අපේ පක්ෂයත් සමග එකතු වෙච්ච ඒ සියලු දෙනා සමග එකතු වෙලා ඒ පුළුල් මහජන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා අපි මැදිහත් වෙනවා. ඒ ආරාධනය තමයි අපිට සියලු දෙනාට කරන්න